අපි ලියාගමු මාතෘකාව ළමයි y සමානයි මේක විශේෂ ආකාරයක් ධන හෝ ඍණ x ධන හෝ ඍණ a වාරයක් x ධන හෝ ඍණ b ආකාරයේ ශිතවල ප්‍රස්ථාර ආකාරයේ ශිතවල ප්‍රස්ථාර මෙන්න මේක තමයි අන්තිම ආකාරයට තියෙන්නේ ආකාරයේ ශිතවල ප්‍රස්ථාර හරි දැන් හැමෝම ගාව ප්‍රස්ථාර කොළ දෙක තුනක් තියෙන්න ඕන ළමයි මේ වැඩේ කරන්න දැන් මේ වෙනකොට ප්‍රස්ථාර කීයක් විතර ළමයි ඇඳලා තියෙද පොඩ්ඩක් මට කියන්නකෝ කවුන්ට් කරලා කීයක් වගේ මේ ප්‍රස්ථාර ඇඳිලා තියෙද මට ප්‍රස්ථාර මුලින් ඉඳන්ම හිටපු ළමයි කියන්නකෝ අපි කීයක් මේ වෙනකොට ප්‍රස්ථාර ඇඳලා තියෙන්නේ ගණන් කරලා කීයක් සමහර ළමයි මට මතකයි මුණ ඉඳලා හිටියේ නෑ මේ කීයක් විතර තියෙන්නේ ජනුගේ ප්‍රස්ථාර කීයක් විතර ඇඳලා තියක් මේ වෙනකොට එහෙම මතකයක් නැහැ හරි 9ක් කරලා තියෙනලුනේ චතුමිනී කියන ප්‍රස්ථාර 9ක් කරලා තියෙලු ඔය වර්ග ටිකෙන් හැබැයි ප්‍රවීණ 13ක් කරලා තියෙලු ඒ කියන්නේ මේ මීට වඩා කෙරෙන්න ඕන ළමයි ගෙදර වැඩ ටිකත් එක්ක මීට වඩා කෙරෙන්න ඕන. ගෙදර වැඩ කරපු නැති අයට ප්‍රස්ථාර තාම අඩුවෙන් කෙරලා තියෙනවා. හරිද? රයිට්. මේ જાතියේ ප්‍රස්ථාරයකට අපි උදාහරණයක් y සමානයි. අපි ළමයි අද මේ જાතියේ ශිතයක ප්‍රස්ථාරයක් අඳින විදිය කරලා බලමු. y සමානයි x ධන 1 වාරයක් x ධන 6 මෙන්න මේ ශිතයේ ප්‍රස්ථාරය තමයි අපි අද අඳින්න යන්නේ. මේකේ A වලගය 1යි ළමයි. දැක්ක නේද? B වලගය 6යි. මේ අලුත්ම જાතියේ ප්‍රස්ථාරය. අලුතෙන් මෙන්න එක. ඔයගොල්ලෝ මේක මීට කලින් දැකලා නැහැ. A වෙනුවට 1යි, B වෙනුවට 6යි. මෙතන ළමයි ලකුණ ධනයි, මෙතන ධන හෝ ඍණ කියලා දෙකක් දෙන්නේ. ඒ දෙකෙන් එකක් තමයි මෙතෙන්ට යෙදෙන්නේ. හරිද? එතකොට අපි මේක අඳින්න නම් අගය වගුවක් තියෙන්න ඕන. එහෙනම් මම පිළියෙල කරනවා අගය වගුවක්. ඔන්න බලන්න මේ අගය වගුව පිළියෙල කරන විදිය. ඍණ 7, ඍණ 6, ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1 බිංදුව. මෙන්න මේ අගයන් ටික යොදාගෙන අපි අගය වගුවක් පිළියෙල කරනවා. බලමු ළමයි මෙන්න මේ ටික දැම්මට පස්සේ y-ට එන අගයන් මොනවද කියලා. මෙන්න මේ ප්‍රකාශනයට එයාගේ x තියෙන තැනට මුලින්ම ආදේශ කරන්න ඕන ළමයි ඍණ 7. x ට දාන්න ඕන ඍණ 7. ඔන්න බලන්න මම එක ආදේශයක් කරලා පෙන්නන්නම්. y සමානයි x ධන 1 වාරයක් x ධන 6. මේකේ x වෙනුවට අපි ආදේශ කරනවා ළමයි ඍණ 7. එකතු කිරීම 1 වාරයක් x වෙනුවට නැවත දානවා ඍණ 7 ධන 6 කියලා. ළමයි කියන්න බලන්න ඍණ 7යි ධන 1යි. ඍණ 7යි ධන 1යි කීයක් වෙන්නේ? ඍණ 7යි ධන 1යි එකතු වෙන්නේ අඩු වෙනවා ඍණ 6යි. මෙතන ඍණ 7යි ධන 6යි එකතු වෙන්නේ අඩු වෙනවා ඍණ 1යි. දැන් මේ දෙන්නා ගුණ වෙලා 6 වරක් 1 6යි ඍණයි ඍණයි ධන. එහෙනම් ළමයි x වලට එනවා y වලට එනවා 6ක්. දැන් පැහැදිලිද ආදේශ කරන විදිය? මේ x තියෙන තැනට මෙන්න මේ අගය යොදන්න තියෙන්නේ.
තව එකක් ආදේශ කරලා පෙන්නන්නම්. ඉතුරු ටික ඔයාලා ආදේශ කරලා බලන්න. y සමානයි x වෙනුවට දැන් දානව ළමයි ඍණ 6. එහෙනම් දානවා ඍණ 6 ධන 1. ඊළඟට මෙතෙන්ටත් x වෙනුවට ඍණ 6 ධන 6. දැන් අපි මේක සුළු කරමු. ඍණ 6යි ධන 1යි ඍණ 5යි. වාරයක් අන බලන්න වෙන වැඩේ ළමයි. ඍණ 6යි ධන 6යි කැපිලා ගිහිල්ලා ශූන්‍ය වෙනවා. අන්තිමේදී පස්සරක් බිඳුව බිඳුවයි. ආ බිඳුව ධනත් නෙවෙයි ඍණත් නෙවෙයි ඒක නිසා බිඳුවයි. හරි. එහෙනම් දැන් ඔබට බාර දෙනවා මෙන්න මේ අගය වගුව ටටගල පුරවන්න. පුරවලා මේකට ආදේශ කරලා අගයන් ටික හොයලා දෙන්න. හරි. අපි පටන් ගමු. එහෙම අගය පුරවපු ළමයි පස්තාරේ අදින්න පටන් ගන්නවා. මේන් තව එකක් කියලා දෙන්නද කියලාද කියන්නේ? ආදේශයක්. හරි. මේක තව ආදේශයක් එහෙනම් කියලා දෙන්න. y සමානයි x ධන 1 වාරයක් x ධන 6. මට එහෙම තේරුනේ කියප එක. හැබැයි ඒක නොතේරෙන විදියකුත් නෑ ළමයිට නේද? රයිට්. එහෙනම් කියලා දෙන්න. දැන් දරුවනේ x වෙනුවට අපි ආදේශ කරන්නේ ඍණ 5. x ට ඍණ 5 දාලා එකතු කිරීම 1. මේ x ට ඍණ 5 ආදේශ කරන්න තමයි යන්නේ. නැවත සැරයක් මේ x වෙනුවටත් අපි ඍණ 5 දානවා ධන 1. මේ තියෙන සෑම x තැනකටම දරුවනේ ඍණ 5 දාන්නේ. මේකටත් ඍණ 5 මේකටත් ඍණ 5. ඍණ 5යි ධන 1යි සුළු කරන්න එකතු වෙන්නේ අඩු වෙලා ඍණ 4ක් වෙනවා. ආන්නේන ඍණ 4යි මෙතන එනව ළමයි ඍණ 5යි ධන 6 එන්න ඕන. රයිට්. ඍණ 5යි ධන 6යි ධන 1ක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ 4 එකෙන් ගුණ වුණාම 4 වරක් 1 4යි ධනයි ඍණයි. ඕන්න ඔහොම වෙනවා. ඊළඟට ළමයි මේක හරි පහසුයි සමමිතික භාවයක් සැලකුවාම මට හිතෙන්නේ මෙන්න මේවටත් ඕව තමයි එන්නේ. තව එකක් පිරෙව්වහම වැඩේ පහසුයි. මට මේක පුරවලා ඉවර වෙච්ච ළමෙක් ඉන්නවා නම් කියන්න.
ළමයි පස්තාරෙත් හැමෝම ඉක්මන් කරලා අඳින්න. හරි. මට ඉක්මනට කියන්න ළමයි දැන් මේවට එන උත්තර මොනවද? මට කවුරු හරි කියන්නකෝ ඍණ 4 ආදේශ කරොත් මොකක්ද ආවේ? ඍණ 4. ඍණ 6 එන්නේ. රයිට්. ඔන්න මම දානවා ඈ. ඔයගොල්ලෝ කිව්වේ ඍණ 4 දැම්මොත් ඍණ 6 එන්නේ. හා. ඊළඟට ඍණ 3 ආදේශ කරොතින් ඍණ 3 ආදේශ කරොත් කීයද එන්නේ? ඍණ 3 ආදේශ කරොත් කීයද ආවේ ළමයි? ඍණ 4 දෙන්නේ. ඍණ 3 දැම්මොත් මෙතෙන්ට එනව 2යි. පොඩ්ඩක් ඉන්න. ළමයි මේ ඍණ 6මයි එන්නේ නේ. ඒක තමයි මම බැලුවේ. තව ඍණ 6ක් එනවනේ. තව ඍණ 6ක් එනවා. ඊළඟට ඍණ 2 දැම්මොත් හැබැයි පොඩි ප්‍රශ්නයක් වෙනවා එහෙම වුණොත් නේ. හරි ඍණ 2 දැම්මොත් ඍණ 2 දැම්මොත් ඍණ 4. ඊළඟට බිංදුව ඊළඟට 6. එහෙමද ආවේ? ආරයිට්. මෙන්න මේක අපි දැන් අඳිමු ළමයි. පස්තාරේ අඳිමු. හරිද? ඉක්බරට අඳින්න.
හරි මේ මං හිතනවා ඔයගොල්ලෝ මේ වෙනකොට පස්තාරේ ඇඳිමින් යනවා මේ පස්තාර පාඩම දැන් ළමයි මේ මං හිතන්නේ කරන්නේ පස්වෙනි සතිය වගේ කරන්නේ සෑහෙන්න දිග පාඩමක් අපි හෙමින් කරලා දැන් අන්තිම අදියරේ ඉන්නේ මේ වෙනකොට මං රෙකෝඩිනුත් 5ක් කරලා තියෙන මේ අද පස්වෙනි කොටස යන්නේ ඉතින් මේ සියලුම කොටස් ටික ආවරණය වෙන විදියට කරලා තියෙන්නේ ඔයාලට ඔක නැවත නැවත බලලා අඩුපාඩු හදා ගන්න පුළුවන්. රයිට් අපි පස්තාරේ අඳිමු ළමයි. මට කියන්න ළමයි මේ y වලට වැඩිම කීයක් ආවද? ඍණ 6ද? ඍණ 6යි නේ. අඩු මගේ ඍණ 6යි. ඍණ 6යි ධන 6යි නේ. රයිට් ගුඩ්. ඊළඟට x වලට මට මතක විදියට එක පැත්තකට වැඩි කරා අපි නේ ඍණ පැත්තට තමයි වැඩි උනේ. එහෙනම් ළමයි මේ ඍණ පැත්ත වැඩි වෙන්න ගත්තනම් හරි. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ කීයට යනකම් ගත්තද ළමයි අපි? ඍණ 7 දක්වා ගත්තනේ. ඍණ 6 ඍණ 7 මේ පැත්තේ 1 2 කියලා ලකුණු කරාම ප්‍රමාණවත් වෙයි. මොකද ධන පැත්තේ කණ්ඩාංක ලකුණු කරේම නැහැ. මේක x පළවෙනි කණ්ඩාංකයේ ලකුණු කරමු. මේ ටිකටත් අපි ලකුණු කරන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 on right දැන් ළමයි අපි මේක ලකුණු කරන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ මම කණ්ඩාංක තලයෙන් මැකුවා. මට සපෝට් එකක් දෙන්න ළමයි. පළවෙනි කණ්ඩාංකය කීයද ආවේ? ඍණ 7 කීයද ආවේ? ධන 6. ඍණ 7 ධන 6. right. එහෙනම් මෙන්න මෙහෙ ඉන්නේ. හරි දල වශයෙන් ලකුණු කරන්න. ඊළඟ එක චිරාන් මට දාලා තියෙනවා ඍණ 6 බිඳුව කියලා. right. ඊළඟ එක ඍණ 5 ඍණ 5 ඍණ 4. හරි ඊළඟ එක ඍණ 4 ඍණ 4 ඍණ 6. ඔයගොල්ලෝ කියනවා මම ලකුණු කරනවා මේ ඍණ 3ත් ඍණ 6 නේ ඒ වගේ මතක right ඊළඟ එක ඍණ 2 ඍණ 4 ඍණ 1 බිඳුව බිඳුවේ කීයද ආවේ බිඳුවේ 6 ඕන්න වෙනවා. දැන් මේ ප්‍රස්ථාරේ හරි විශේෂ ප්‍රස්ථාරයක් ළමයි. මොකද දන්නවද විශේෂ වෙන්නේ? මේක මේ උපරිමගයක් නැහැ. මේක අවමයක් නේ. ඒක නිසා අවමගයක් නැහැ. උපරිමයක් නෙවෙයි මේක අවමයක් නේ. මෙහෙම නෙන්නේ. එතකොට ළමයි මේකට අවමගයක් නැහැ. ඔයාලා මේ ප්‍රස්ථාරේ අදිනකොට මෙන්න මෙහෙම දෙයක් කරන්න. right? මෙන්න මෙහෙමයි කරන්නේ. මේ වැඳගෙන එන ඕනේ. ඕන්නම ඇඳගෙන නෝ පස්තාරේ. මෙන්න මෙතෙන්දී ඔය ඇඳගෙන එන විදියටම වක්‍ර කරලා ගන්න ළමයි. කවුරුවත් මෙහෙම යා කරන්න එපා. මෙතනින් මේ එන විදියටම වක්‍ර කරලා ගන්න ඕන ආන්නේ. right. දැන් මේක යා කරගන්න. ඔන්න ඔහම පස්තාරයක් ඕගොල්ලොන්ට ඇවිල්ලා තියද බලන්න. ඔන්න ඔහම එක. මෙන්න මෙතන හරි විශේෂයි ළමයි. මම ඒකයි මේ පස්තාරේ දුන්නේ. මේ වගේ පස්තාරයක් ආවොතින් අපි කරන්නේ
අර එන විදියට මේ මැවිල්ල වක්‍ර කරලා ගන්න ඕන. මෙහෙම ෆ්ලැට් කරන්න එපා යටින්. එහෙම වුණොත් පොඩි ප්‍රශ්නයක් වෙනවා ළමයි. මේව පැට් කරලා ගත්තොත් ගැටලුවක් එනවා. ඒ නිසා මේව වක්‍ර කරලා ගන්න ඕන. හරිද? ඔන්නෝම ගන්න ඕන. දැන් මෙන්න මේ පස්තාරේ ළමයි අවමගය කවුරු හරි අහුවොත් පුළුවන් නම් කියන්න අවමගය කීයක් එනවද? ඒක චුට්ටක් මතක් කරන්න ඕන මේකෙදි. මේකේ අවමගය කීයක් එයිද? try එකක් දාමු අපි. අවමගය කීයක් එයිද? ළමයි මේකේ අවමගය ඔන්න මට දුල්මි දාලා තියෙනවා ඍණ 6යි කියලා. right. තව ඉසුරු දාලා තියෙනවා 6.3යි සංජීව ඍණ 6යි. තව එවන්න තව එච්චරයි. ළමයි මෙන්න බලා ගන්න. ඔයාලා මේකේ අවමගය ගන්න ඕන මේ පස්තාරේ මෙතනින් වක්‍ර වෙන තැනින් මේ මෙහෙම යා කරලා ගන්න ඕන. මෙන්න මෙහෙම යා කරලා ගන්න ඕන. එහෙම වක්‍ර වෙන තැනින් යා කරාම මතක තියාගන්න කවදාවත් 6 වෙන්න බෑ. ඍණ 6 වෙන්න බෑ. ඍණ 6ට වඩා පොඩ්ඩක් මේක පල්ලෙහාට යනවා ළමයි. ඒක මතක තියාගන්න. එහෙනම් අවමගය වෙන්නේ චූට්ටක් පල්ලෙහාට අවිල්ල තියෙනවා. කීයද එන්නේ? ඍණ 6ද? නෑ. පොඩ්ඩක් වැඩි වෙනවා. අර ඍණ 6.3යි කියපු අය සාධාරණයි. අන්න දැන් උත්තරේ එනවා මට. බලන්න යටම අඩියෙන් මේ y අක්ෂයට යා කළා. කීයක් එනවද කියලා. මේ යා කළා බලන්න යටම අඩියෙන්. කීයක් එනවද? 6.2වත් ගැටලුවක් නෑ ළමයි. බලන්න. ඉක්මනට ගියා. හැමෝම හරිද? මම මේ පස්තාරේ අද විශේෂ ලක්ෂණ කියලා දෙන්න යන්නේ. විශේෂ ලක්ෂණ. හැබැයි මට ඉක්මනට කවුරු හරි කියන්න වැඩ ටික ඉවරද? මේක ඇඳලා ඉවරද? හැමෝම කියන්න. ඔව්. right. අනිත් අය මෙන්න මේ ඇඳලා තියෙන පස්තාරේ මලීෂ් අපි විශේෂ ලක්ෂණ කියන්න යන්නේ. විශේෂ නෙවෙයි. ඊටාම වටිනා වැදගත් ලක්ෂණ. හරිද? ඔන්න තමින්ද අපි බලාගමු මේ જાතියේ පස්තාරයක් අඳින්න නැතුව මේක දිහා බලාගෙන නිකන් ඔයාලගේ අර තියෙනනේ කේන්දරේ ඒක දිහා බලාගෙන කියනවා තා ටික දවසකින් සිකුර උදා වෙනෝනේ. තව මාස 5කින් අඟහරු බලපත් වෙනවා. අන්න ඒ වගේ මේක දිහා බලාගෙන කියන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා. මෙන්න මේකේ. කාට හරි මේක දිහා බලලා කියන්න පුළුවන් ඔය පස්තාරේ තියෙන නේද? ඔය පස්තාරය x අක්ෂය කපන්නේ ඍණ 1ෙනුයි ඍණ 6ෙනුයි. බලන්න කියන විදිය. මේ පස්තාරය x අක්ෂය කපන්නේ ඍණ 1යි ඍණ 6යි කියන ස්ථාන දෙකේදී බලන්න නැත්තද කියලා. ඔව් x අක්ෂය කැපිලා තියෙන්නේ ඍණ 1යි ඍණ 6යි. කොහොමද ළමයි අපි එහෙම කිව්වේ? ඔයාලා දැක්කද එහෙම එන විදිය? x අක්ෂය කපන තැන් දෙක මේක දිහා බලන් කියන්න පුළුවන්. x අක්ෂය කැපෙන ස්ථාන. මෙන්න මෙතන තියෙන්නේ ධන එකනේ. ඕකේ ලකුණ මාරු කරන්න ළමයි. ලකුණ මාරු කරාම x අක්ෂය කැපෙන තැනක් තමයි ඍණ 1. හැමතිස්සෙම මේ තියෙන එකේ ලකුණ මාරු කරන්න ඕන. මෙතන ධන එක තිබුණා නම් ඍණ 1ේදී කැපෙනවා. මෙතන ඍණ 1 තිබුණා නම් ධන 1ේදී කැපෙනවා. අන්න.
එහෙනම් ඊළඟ කැපෙන තැන වෙන්නේ මෙතන තියෙන්නේ ධන 6නේ. ලකුණ මාරු කරලා කියන්න කැපෙන්නේ කීයේද ළමයි? ඍණ 6ේදී කැපෙන්නේ. එහෙනම් කැපෙන තැන් දෙක වෙන්නේ ඍණ 1යි ඍණ 6යි. කැපෙන තැන ඛණ්ඩාංක ඕනනම් කියන්න පුළුවන් ඍණ 1 බිඳුවයි ඍණ 6 බිඳුවයි. අයි y ඛණ්ඩාංගේ බිඳුවයිනේ. ඔන්න. ඕකට අපි කියනවා x අක්ෂය කැපෙන තැන් දෙක හොයාගත්තා කියලා. ඕන්න. මේ જાතිය පස්කාරයක විශේෂ ලක්ෂණ. අයි මේක අඳින්න ඕනේ නැහැ. මේක දිහා බලලා කියනවා. කියන්න බලන්න ඊළඟට ළමයි අපිට පුළුවන් මේ જાතියේ එක සමමිතික අක්ෂ සමීකරණය කියන්න. සමමිතික අක්ෂයේ සමීකරණය. මේක දිහා බලන් කියන්න පුළුවන්. කොහොමද දන්නවද කියන්නේ? මෙන්න මේ තියෙන ධන 1යි ධන 6යි එකතු කරනවා. බලන්න කරන්න වැඩි. ඒ දෙන්න එකතු කරනවා. එකතු කරලා ඒක බෙදනව දෙකෙන්. ඒක බෙදනවා දෙකෙන්. අන්න. හැබැයි මතක තියාගන්න ඔය එන උත්තරේට අපි දාන්න ඕන ළමයි හැමතිස්සෙම ඍණක්. ඍණක් දාන්න ඕන. මේක මතක තියාගන්න. තේරුණාද? දැන් සුළු කරමු. 6යි 1යි 7යි. 7 දෙකට බෙදුනහම 7 දෙකට බෙදුනහම කී ළමයි? 3.5යි. මේ සම්මිතික අක්ෂ සමීකරණයේ x සමානයි කියලා නෙන්නේ. දැන් මෙන්න මේ ඍණ ලකුණ ඉස්සරහට දෙන්න. ආයන සම්මිතික අක්ෂ සමීකරණය මොකක්ද දෙන්නේ? x සමානයි ඍණ 3.5යි. ඕන්නම් මේක ඇඳලා බලන්න. මේ තියෙන මේන්න ඔය තියෙන සම්මිතික අක්ෂය දැක්ක නේද? ඔන්න. ඔය තියෙන මේක යන්නේ හරියටම ඍණ 3.5 හරහා. දැන් විශේෂ කාරණා දෙකක් කියලා දුන්නා. මතකද මේ කියලා දීපු දෙක? තවත් තියෙන කීපයක් කියලා දෙන්න. හරි. අපි ලියමු ළමයි. මෙහෙම ලියන්න. y සමානයි x ධන 1 x ධන 6. y සමානයි x ධන 1 x ධන 6 ශිතයේ ලබාගත හැකි ලක්ෂණ ලබාගත හැකි ශිතයේ ලක්ෂණ. හරි. ඉක්මනට ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ දෙක ලියා ගන්න. තව තියෙනවා ළමයි කියලා දෙන්න. ඉවර නම් කියන්න.
හරි. අනිත් පැත්ත ඉක්මන් කරමු. අපිට තා පස්තාරයක් ඇද ගන්න ඕන ළමයි. දන්නෝ ඔයාලා පස්තාරයක් කරන්න ගියාම එකකට පැයක් විතර යන්න ඕනේ. හරි ළමයි. දැන් අපි බලමු තව විශේෂ ලක්ෂණයක්. දැන් ඔන්න විශේෂ ලක්ෂණ දෙකක් කියලා දුන්නා. ඒවා හරි වටිනවා. ඉගෙන ගන්න ඕන කාරණා. ඊළඟට මම මේ જાතියේ සිතයක y අක්ෂය කැපෙන තැනක් කියලා දෙන්න යන්නේ. ඔන්න අහගන්නකෝ. x අක්ෂය කැපෙන තැන් දෙක හොයාගත්තා. සමමිතික අක්ෂය සමීකරණය හොයාගත්තා. දැන් හොයන්න යන්නේ ළමයි y අක්ෂය කැපෙන තැන. එහෙනම් අපි ලියනවා ඊළඟ ලක්ෂණය y අක්ෂය කැපෙන ස්ථානය. y අක්ෂය කැපෙන ස්ථානය. ඒක ගන්නෙ මෙහෙමයි ළමයි. හරි ලේසි. මෙන්න මේ ශිතයේ නම y සමානයි x ධන 1 වාරයක් x ධන 6. සර් මාර ලේසිනේ ඔය වැඩේ කියලා ඕගොල්ලෝ කියයි. දැන් මෙන්න මේකේ ධන 1යි ධන 6යි. මෙන්න මේ දෙන්න. වෙන කවුරුවත් නෙවෙයි. ආන්න මේ දෙන්න ಗುಣ කරනවා ළමයි. ඔය එන්නේ 6 වරක් 1 6යි. ඔය ආවේ y අක්ෂය කැපෙන තැන. මේ තියෙන්නේ y අක්ෂය කැපෙන්නේ 6යි. මාරයිනේ. හරි ලේසි. y අක්ෂය කැපෙන්නේ අර දෙන්න ಗುಣ කරාම. ලියා ගන්නකො බලන්න එකත් එහෙට. y අක්ෂය කැපෙන තැන. හරිද? මේව මතක තියාගන්න ඕන හැබැයි. මං කියන්නද මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක්. අඳින්නද ගෙදරදී පස්තාරයක් මේ જાතිය. එක්කෝ අවමයක් එක්කෝ උපරිමයක්. ගත්තා පස්තාර කොලයක් ඇඳා. ඇඳලා ඉවර වෙලා ඒ කලවන්න ටිකක් ලොකු කොලයක නැත්තම් කැලෙන්ඩර් කොලයක වගේ. ඒක ඊට වඩා ටිකක් ලොකු එකක්. එතන කැලෙන්ඩර් කොලේ ලස්සනට කෙලවරෙන් අලවලා මේ වගේ ඔන්න ලොකු කොලයක් ගත්තා කැලෙන්ඩර් කොලයක්. ඒකේ පස්තාරේ මෙහෙම කෙලවරෙන් අලවනවා. අන්න අර බලන්න. අලවලා ඉවර වෙලා මේකේ ලක්ෂණ ටික ලියනවා. හරි? ලක්ෂණ ටික මොනවද? අපි දැන් කියලා දුන්න හතරක්. ඔය හතර ලක්ෂණ මේක වටේ ලියනවා. ගැහුවා වැඩ කරන තැන. අයි තුදේ හවස මතක් වෙනවා. අමතක වෙන්නේ නැහැ ළමයි. තේරුණාද කියන වැඩේ? නැත්තම් මේක පොත ඇතුලේ දාලා වහලා කිව්වොත් නම් අමතක වෙනවම තමයි. හරිද? මොකද විභාගයට ළමයි පස්තාර මොන වහයිද කියලා දන්නේ නැහැ. ඔයාලට දැන් මම වර්ග කීපයක් උගන්වලා තියෙනවා. දැන් ටිකක් අච්චාරු වගේ ඇතිනේ. හරි සංකීර්ණයි පස්තාර කියන පාඩම. ඒ කියන්නේ මුලක් අගක් එහෙම හිතා ගන්න බෑනේ. ලොකු පරාසයක් තියෙනවනේ. එතකොට ඕගොල්ලොන්ට තේරෙන්නේ නැහැ විභාගයට මොන જાතියෙන් අහයිද කියලා. හරිද? මේ જાතියෙන් අහපු අවස්ථාවක් තියෙනවා. මේ જાතිය. ඔයාලට ටියුට් එක ගන්න හම්බුණා නම් වැඩේ තේරෙවි. ඔය ටියුට් එකේ මම දාලා තියෙනවා අවුරුදු 10ක 15ක පාස් පේපර් ටික. ඒකේ මේ જાතිය ගණන් අහුවෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මොන විදියට හරිද කියලා. ඔබ කොහොම වුණත් ලෑස්ති පිට ඉන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. හරිද? අපිට තව එක ලක්ෂණයක් තියෙනවා ළමයි. කියලා දෙන්න. එක ලක්ෂණයක් තියෙනවා. හරිද? ඒ ලක්ෂණය තමයි අපිට තාම හොයාගන්න බැරි වුණා ළමයි මෙන්න මේ පස්තාරේ අවමගය. මේක අවමයක්නේ. මේ මඩු වෙලා යන නිසා අපි කියනවා අවමයක් කියලා. එහෙනම් අපි ඊළඟට හොයන්න try කරමු අවමගය. අවම අගය.
ඇත්තට මේ පස්තාරේ ළමයි අවමගය වෙන්නේ මෙතන. මෙන්න මෙතනනේ අඩුමගය. අපි අවමගය හොයමු. හැබැයි ඒකේ ඛණ්ඩාංකෙම හෙව්වනම් හොඳයි. මේක වටිනෝනේ. අවම ලක්ෂයේ ඛණ්ඩාංකය දැන් අවමගය කීයක් ඉනවද ළමයි? දැන් ඔයාලට අවමගය ආවා. ඍණ 3.6 කීයක් ආවද? මතක් කරලා කියන්න මට චුට්ටක්. අවමගය කීයක් ආවද? ඍණ 6.3යි. 6.1යි. කොහොම හරි 6 වෙන්න බෑ. 6.2යි 6.3යි. අන්නේ අවමගය කොහොමද එන්නේ කියලා බලමු ළමයි. ඒක ගන්නෙ මෙන්න මේ ඛණ්ඩාංක දෙකෙන්ම තමයි ළමයි. ඒකෙත් මෙන්න මේ දෙන්න අරගන්නවා. මේ දෙන්න අරගන්නවා. හරි? ධන 1යි ධන 6යි ගන්නවා. ඒ දෙන්න අඩු කරනවා. ඒ දෙන්න මොකද්ද කරන්නේ? අඩු කරනවා. අවමග එන විදිය. ඒ දෙන්න අඩු කරලා එන උත්තරය මතක තියාගන්න ළමයි වර්ග කරනවා. මලකේ කියයි. දෙයියනේ කොහොමද මතක තියාගන්නේ? මේ දෙන්න අඩු කරලා එන උත්තරේ වර්ග කරනවා. වර්ග කරලා එන උත්තරේ 4ෙන් බෙදුණා. සර් දැන් නම් ටිකක් අමතකයි වගේ. හරිද? ඊළඟට ළමයි මේන උත්තරේට ඔන්න ඒකත් මතක තියාගන්න. මේ දෙන්න අඩු කරා වර්ග කරනවා ඊළඟට 4ෙන් බෙදනවා එන උත්තරේට ඍණ දෙනවා. තේරුණාද? එහෙම ඍණ අපි දෙන්නේ මතක තියාගන්න අවමයක් නම් විතරයි. උපරිමයකට ඍණ දෙන්න ඕනේ නැහැ. හරි අපි උත්තරේ බලමු. කියන්න ළමයි. 1ෙන් 6ක් අඩු කරොත් කීයක් ඒවිය? 1ෙන් 6ක් අඩු කරොත් හදලා කියන්න. 1ෙන් 6ක් ළමයි 1ෙන් 6ක් අඩු කරොත් කීයද? ඍණ 5යි. ඔන්න ඔය එන ඍණ 5 ඊළඟට වර්ග කරනවා. ඍණ 5 වර්ග කරොත් කීයද? ඍණ 5 වර්ග කරොත් මේක එන්නේ ඍණ 5යි. මේක ඇතුලේ එන්නේ ඍණ 5යි. ඔය ඍණ 5 වර්ග කරොත් ආ 25යි. ඍණ 25ලු ධන 25ලු මොකක්ද හරි උත්තරේ? ටක්කල් කියන්න. ළමයි ඍණ වර්ග වෙද්දී ධන වෙනවා. එහෙනම් උත්තරය ධන 25යි. හරි? හැබැයි මතක තියාගන්න එළිය බලන් ඉන්නවා මග බලා ඍණ ලකුණ. ඕක බෙදනවා 4ෙන්. දැන් කියන්න 25 4ෙන් බෙදුවාම කීයේ? 25 4ෙන් බෙදුවාම 25ට 4 වරක් 6 6 වරක් 4 24 එකක් ඉතුරුයි. ආන්න. රයිට් බිඳුවක් ගමු දශම තියන්න 10ට 4 ඒවා 5යි. සෝරි 2යි. 4 වරක් 2 8යි. දෙකක් ඉතුරුයි 20ට 5යි. ළමයි 6.25 6.25 එන උත්තරේ එනවා අවමගය 6.25. හැබැයි ළමයි එන්නේ ධනද ඍණද? ඍණ. මං කිව්වනේ අවමයක් නම් ඍණ දෙන්න. එහෙනම් ඕගොල්ලෝ කිව්වනේ දැන් අවමගය එක එක ගණන් බලන්න හරිම එක ඍණ 6.25 අවමගය. මෙන්න මේ උගන්වපු 4 ඔබට මතකද? මාර ප්‍රශ්නේ. මම මුලින්ම උගන්වුවේ මොකද්ද? x අක්ෂය කැපෙන තැන් දෙක. කොහෙද කැපුණේ? මෙන්න කැපෙන තැන් දෙක. මේකේ ලකුණ මාරු කරලා ගන්න ඍණ 1යි ඍණ 6යි. ඊළඟට සමමිති කක්ෂය හෙව්ව මතකද? මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවා ඍණ දුන්නා. ඊළඟට y අක්ෂය කැපෙන තැන මතකද? මේ දෙන්න ගුණ කරා උත්තරේ ආවා. හරි ලේසියිනේ. ඊළඟට අවමගය ගන්න විදිය මේ දෙන්න අඩු කරා වර්ග කරා 4ෙන් බෙදුවා. අවමයක් නම් ඍණ දුන්නා, උපරිමයක් නම් ධන. මොකද ළමයි කියන්නේ? වැඩේ හරිද? මන් දැන් මකනවා මේ ටික. මම පස්තාරයක් නොදී
දෙන්නම්කො බලන්න සමීකරණයක් අපි බලමු. ප්‍රස්ථාරයක් නොදී සමීකරණයක් දෙන්න. y සමානයි x ඍණ 3 x ධන 5. හරි. අපි ළමයි මෙන්න මේ දීලා තියෙන ශිතයේ සමීකරණය භාවිතයෙන් ඔය කියන ප්‍රස්ථාරය දල සටහනකින් අඳිමු. අර ගිය සතියේ සංජීව මගෙන් ඇහුවා y අක්ෂය කැපෙන තැන හොයාගත්තද? අර අනිත් જાතියේ වගේ බැලුවද ඒක? මට ඕගොල්ලෝ නම් විශ්වාස නැහැ. බැලුවද කියලා. හරිනේ මං කිව්වා හරියනේ. බලන්න නැතුව ඇති. ක්‍රමයක් තියෙයි කියලා කිව්වනේ මං. බැලුවේ නෑනේ. හරි. හොඳයි. සතුටුයි. දැන් මෙන්න මේකේ අපි හොයාගමු ළමයි x අක්ෂය කැපෙන තැන. x අක්ෂය කැපෙන තැන. නැත්තම් මේකට කියන මූල කියලා කියනවා අපි මූල. x අක්ෂය කැපෙන තැනට කියන්නේ මූල. ඊළඟ එක අපි ඊළඟට හොයමු ළමයි මේ සමමිතික අක්ෂය. සමමිතික අක්ෂයේ සමීකරණය. ඊළඟට හොයමු y අක්ෂය කැපෙන තැන. y අක්ෂය කැපෙන ස්ථානය. ඊළඟට අපි හොයමු අවමගය. හරි. ඔන්න ඔය හතර හොයන්න මෙන්න මේක භාවිතා කරලා. මෙන්න මේකට අදාළව මේ ටික පුරවන්න බලන්න. රයිට් මම අවස්ථාව දෙන්න. තේරුණාද කියලා බලමුකෝ චෙක් කරලා. හරි. දල සටහන ඇන්දේ නැතත් කමක් නැහැ. try එකක් දාන්න අර කිව්ව කාරණා ටික හොයාගන්න. මේ වෙනකොට අවසන් කටයුතු එහෙම කරලා තියෙනවා ළමයි. මට එවන්න උත්තර. ප්‍රවීන් දිල්ෂාන් මොකෝ ප්‍රශ්නේ? ඍණ 3 තියෙන එක. ළමයි ඉවරද? ඉවර නම් උත්තර ටික සේරම ටයිප් කරලා එවන්නකො බලන්න කවුරු හරි. සමිඳු
ටිකක් තියෙනවා. හැබැයි කල්පනාවෙන් කරන්න ළමයි. මතක තියා ගැනීම හරි වැදගත්. පළවෙනි එක x අක්ෂය කැපෙන ස්ථාන. මේ තියෙන කැපෙන තැන් දෙක. ওই දෙක තමයි දාන්න ඕන ළමයි. එකක් මෙතන ඍණ 3 තියෙන නිසා කැපෙන්නේ ළමයි ලකුණ මාරු කරලා ලියන්න ධන 3ේදී. ඊළඟ කැපෙන තැන වෙන්නේ ධන 5 නෙවෙයි ලකුණ මාරු කරලා ලියන්න ඍණ 5ේදී. එහෙනම් කැපෙන තැන් දෙක තමයි ධන 3යි අනිත් එක ළමයි ඍණ 5යි. කැපෙන තැන් දෙක. खंडांक විදියට ලිව්වොත් 3 බිඳුව ඍණ 5 බිඳුව. මොකද x खंडांके තමයි 3 වෙන්නේ. y खंडांके බිඳුවයි. ඔන්න මලීෂා උත්තර ටික දාලා තියෙනවා. අපි බලමු. ඊළඟට සමමිති කක්ෂයේ සමීකරණය. සමමිති කක්ෂයේ සමීකරණය හොයන්නේ මේ දෙන්න එකතු කරන්න ඕන. කියලා දීලා තියෙන්නේ ප්‍රවේශමෙන් කරන්න. එකතු කරලා මොකද කරන්නේ ළමයි? එකතු කරන්න වෙන්නේ මේ වෙලාවේ ඍණ 3යි ධන 5යි. ඔහොම දැම්මාම හරි. ඒ උන් දෙන්න එකතු කරා x සමානයි බිඳුව නෙවෙයි ප්‍රවීණා. එන උත්තරේ දෙකට බෙදුවා. අන්න මේකට ඍණ දුන්නා. දැන් සුළු කරමු. ඍණ 3යි ධන 5යි සුළු කරාම ළමයි ධන 2ක් එනවා. හරි. ඒකට ඍණ දීලා නැවත දෙකෙන් බෙදන්න ඕන. දෙකට දෙකේවා බිඳුව නෙවෙයි ළමයි එකයි. අන්න එකයි. හැබැයි මෙතන ඍණ තියෙන නිසා ඍණ එකයි. ප්‍රැක්ටිස් කරන්න. අර ගෙදරදී මේන් ටිකක් ලිව්ව හැදුවා ප්‍රැක්ටිස්. හරිද? හරි යනවා. එතකොට හරි යනවා. එතකොට මතක හිටින්න. කටපාඩම් කරන්න එපා ළමයි. හදන්න ගණන් හදලා බලන්න. එතකොට හරි. ඊළඟට y අක්ෂය කැපෙන ස්ථාන කොහොමද ගත්තේ? හරි ලේසියිනේ. y අක්ෂය කැපෙන තැන අති සරලයි. කීයේනේ ළමයි? මම ආසයි ඔයගොල්ලෝගේ උත්තර දැනගන්න. ඔයගොල්ලෝ උත්තර දෙනකොට මට එතකොට තමයි මට පොඩි ගැම්මක් තියෙනවා. ඇයි එතකොට මට තේරෙනවා ඔයාලට පාඩම තේරිලා කියලා. ඔයාලගේ උත්තර මම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා කවුරුවත් ආපු උත්තරේ නොදාරින්නව මැසේජ් එකක් දාන්න. හරිද? y අක්ෂය කැපෙන තැන කියලා හැමෝම මැසේජ් එකක් එවන්න කොන්න ජනු කියවන රයිට් මලීෂා. හොඳයි. තුන් දෙනා තාම එන්නේ. අනිත් අය නිදිද? හරි. එවන්න. y අක්ෂය කැපෙන තැන එවන්න. ඍණ 15යි කියලා එන්නේ. ඍණ 15යි කියලා එන්නේ. right. y අක්ෂය කැපෙන ස්ථානය මේ දෙන්න ಗುಣ කරන්න තියෙන්නේ. කවුද මේ දෙන්න? ඍණ 3යි ධන 5යි ಗುಣ කර ගමන් උත්තරේ එනවා. කැපෙන්නේ ළමයි ඍණ 15 වෙයි. ආන්න එහෙමයි ආවේ. හරි නේද දහරා? ඊළඟට
ඊළඟ එක තමයි පොඩ්ඩක් කල්පනාවෙන් කරන්න ඕන. චතුමි අවමගය කීයක් ආවද? අවමගය ඍණ 1යි කියලා එවලා තියෙනවා. ප්‍රවේශමෙන් ඒක පොඩ්ඩක් කරලා බලන්න අවමගය කීය දෙන්නේ. අවමගය 16 දෙන්නේ. ඍණ 16ද? අවමගය ඍණ 16 දෙන්නේ ළමයි. ඍණ 1 එන්න විදියක් නැහැ ඉතුරු. මේ දෙන්න අඩු කරන්න ඕන. ඍණ 3 අඩු කිරීම 5. එන උත්තරේ වර්ග කරන්න ඕන. ඒක 4ෙන් බෙදන්න ඕන. ඒකට ඍණ දෙන්න ඕන. හරි. එහෙනම් ළමයි මේ දෙන්නගේ වෙනස ඍණ 3 අඩු කිරීම 5. ඕන්නෝ වෙන්නේ ළමයි. ඔන්නෝම එළිය වෙන්න ඕන. ඍණ 3ෙන් අඩු කරන්න ඕන 5. හරි. එන උත්තරය වර්ග කරන්න ඕන. එන අගය 4ෙන් බෙදන්නත් ඕන. අන්තිමේට එන උත්තරේට ඍණ දෙන්නත් ඕන. දැන් අපේ ළමයිගේ තියෙන ප්‍රශ්නේ කියන්නද? මගේ තියරි එකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඔයාලට තියෙන්නේ ඍණ 3යි ඍණ 5යි සුළු කර ගැනීමේ නොහැකියාව. ඒකමයි ඔය එක එක කියලා උත්තරේ දාන්නේ. ඒකමයි තියෙන ප්‍රශ්නේ. ඒකට ඔබ වග කියන්න ඕන. ඇයි? අවුරුදු 11ක් ඉස්කෝලේ ආවා නේ? දැන් 11 වෙනි අවුරුද්දේ ඉන්නේ අන්තිම අවුරුද්දේ. එතෙක් කාලයක් තුල තාම සදිස් සංඛ්‍යා සුළු කිරීම වරද්දනවා. හරිද? ඒකට ඔබ වග කියන්න ඕන. මොකද මෙච්චර කාලයක් අවුරුදු 11ක් තිස්සේ බඩ ගෑවද මේවා පුරුදු පුහුණු වෙන්නේ නැතිව. හරිද? ඒකයි ඔය රටේ නැති උත්තර ඕගොල්ලෝ එවන්නේ. ඍණ 1 එවන්නේ ඒක. මේ දෙන්න සුළු කරාම ඍණ 3යි ඍණ 5යි සුළු කරාම මතක තියාගන්න ළමයි ඍණ 8ක් වෙනවා. ඒ දෙන්න අඩු වෙන්නේ නැහැ එකතු වෙනවා. ඍණ 8යි. එහෙනම් ඍණ 3යි ඍණ 5යි සුළු කරාම ඍණ 8යි. ඒක වර්ග කරලා 4ෙන් බෙදන්න. දැනගන්න ඒවා. මේ දෙකම ඍණ ගොඩ වැඩි වෙලා ඍණ 8ක් වෙනවා. දැන් ඔය 8 වර්ග කරන්න. 8 වර්ග කරාම කීයද ළමයි? 64යි. කීය දෙන්නේ? 64යි. ඒ 64 තමයි 4ෙන් බෙදන්න ඕන. 64 4ෙන් බෙදුවාම 16යි. ඍණ තියෙන නිසා ඍණ 16යි. ඔන්න අවමගය. අවමගය නේද? ඔව්. අවමගය ඍණ 16යි. කෝ ආවේ නැහැ උත්තරේ. දැන් ඔන්න ඔය දත්ත ටික සලකලා අපි මේකේ දල සටහනක් අඳිනවා. ඔන්න බලන්න. ඔය ටික සලකලා දල සටහනක් අඳිනවා. මෙන්න මේ පස්තාරය ළමයි x අක්ෂය කපනව ධන 3ේදී ඍණ 5ේදී. දල සටහනක් අඳින්න. එහෙනම් මෙතෙන්දි කැපෙනවා ඍණ 5 කියන්නේ මෙන්න මෙහෙ තියෙන්නේ. ඍණ 5ේදී කැපෙනවා. ඊළඟට ඔන්න ඔය පස්තාරය y අක්ෂය කැපෙනවා ඍණ 15ේදී. අවමගය වෙනවා ඍණ 16. ඍණ 16. අවමගය ඍණ 16යි. අවශ්‍ය ටික විතරක් ලකුණු කරගමු ළමයි. නැත්තම් බැරි වෙනව කරගන්න. ඊළඟට මේ සමමිතික අක්ෂයේ සමීකරණ ඒකත් ඕන. ඍණ 1යි. සමමිතික අක්ෂය යන්නේ මේක වටා. ඔන්න. එහෙනම් මෙන්න අවමගය. මෙතන තමයි අවමගය. සමමිතික අක්ෂයේ x සමානයි ඍණ 1යි. sorry. සමමිතික අක්ෂයේ ඍණ 1 අනිත් පැත්ත දෙන්න ඕන ළමයි. I am very sorry. ඍණ 1 මේ පැත්තට දෙන්න ඕන. ඔන්න.
මෙන්න මෙතෙන්දි තමයි අවමගිය ලැබෙන්නේ. දැන් ওই පස්තාරේ අපි යා කරගමු. සාමිතික අක්ෂ සමීකරණය ආවේ ඍණ එකනේ නේ. හරි. මෙන්න මෙහෙම එන්නේ. මේක ළමයි මේ ධන 3 පොඩ්ඩක් ඈතට ගියා වැඩි. චුට්ටක් ලං කරමු. දල සටහනක් නේ. හරි. ඊළඟට මේක ඍණ පාලවේදී y අක්ෂ කැපෙන්නත් ඕන. නර වෙන්න ඕන. හරි. ඔන්න දල සටහනක් යන්න. අවමගිය ඍණ 16යි සාමිතික අක්ෂ සමීකරණේ x සමානයි ඍණ 1යි. මෙතන සාමිතික අක්ෂය. x සමානයි ඍණ 1යි. y අක්ෂය කැපෙන්නේ ඍණ පාලවේදී ඍණ 5යි ධන 3 හරහා යනවා. ළමයි මතක තියාගන්න මේක දල සටහනක් වුණාට මේකේ හරිම දත්ත ටික තියෙනවා ළමයි. ඒක නිසා මේක දලේ කියලා එහෙම හිතන්න බෑ. මේකේ සියලු දත්ත ටික තියෙනවා. මේක ඔරිජිනල් සටහනක්. මේක පස්තාර කොලයක හරියට ඇන්දොත් මැනලා හරිම පස්තාර එනවා. කියන්න අපේ ළමයිට මේ කාරණය පැහැදිලිද හරියටම? මේ කිව්ව කාරණේ මේ රටාව හැමෝම දාන්න Tamanට තේරුණාද නැද්ද? මොකද ඊළඟ පස්තාරය අඳින්න යන්නේ. තා මොනවා හරි දැනගන්න දේවල් තියෙද සර්? පොඩි ගැටලු තාටියේ කියන්න බල. තේරුණා? රයිට්. හරියටම පැහැදිලි රයිට්. අපි එහෙනම් ළමයි තාපස්තරයක් අඳිමු. ඒක අඳිමු ළමයි උපරිමයකටනේ. දැන් අවමයක් නේ කරේ. ලියා ගන්න y සමානයි ඍණ x ධන 1 x ධන 1 x ධන 3 චුට්ටක් ඉන්නකො මම පොඩි වෙනසක් කරන්නම් ළමයි. x මම මේ පොතේ තියෙන ගානක් දෙන්නේ x ඍණ 5 x ඍණ 3 ඔන්න ඔය ගාන ලියා ගන්න. ඔයාලගේ පොතේ අභ්‍යාස ගානක් මම ඔය බැලලා දුන්නේ. ඕක අඳින්න ඕන ළමයි පරාසය ධන 1 ඉඳලා ධන 7ට. පොතේ දීලා තියෙන මෙන්න මෙහෙමයි. ඔන්නම දීලා තියෙන්නේ. ඒ කියන්නේ අඳින්න ඕන ධන 1 ඉඳලා ධන 7ට. ඔව්. ඒ කියන්නේ අගය වගුව අපි ගහන්න ඕන 1යි 7යි සීමාව තුල. එහෙනම් අපි අගය වගුවක් මේකට දාගමු. ඔයගොල්ලෝ ළමයි දල සටහන ඇඳ නේද? ඔන්න මම මැකුවා. හරි. අපි අගය වගුවක් ඇඳගමු. xy අගය වගුව 1 2 3 4 5 6 7. හරි. දැන් ළමයි මේ ටික අපි පුරවගමු ටක්ටක් ගාලා. right. මේක ළමයි මේ හිස්තැන් ටික පුරවගෙන යම් බලන්න. හැබැයි සැලකිල්ලෙන් වැඩේ කරන්න මෙතන ඍණක් තියෙනවා ළමයි. මෙන්න මේ ඍණ තියෙන නිසා අපි
වගකීමෙන් ඒ වැඩේ කරන්න ඕන. y සමානයි ඍණ x ඍණ 5 x ඍණ 3. දරුවනේ මේ බලන්න. මෙන්න මේකේ මම එකක් කියලා දෙන්නම් ඕගොල්ලොන්ට. ඔයාලට එකක් කියලා දෙන්නම් පුතාලා මේක බලා ගන්න. ඍණ x ට දාන්න දැන් අපේ ළමයි අහගන්නකො මම එකක් හොඳට කියලා දෙන්නම්. x ට දාන්න මෙන්න මේ තියෙන අගය. x ට දාන්න 1. 1 ඍණ 5. නැවත x වෙනුවට පුතාලා දාන්න 1. 1 ඍණ 3. දැන් මේක අපි සුළු කරගමු. දැන් ඇතරම විභාගෙට මෙච්චරේම පුරවන්න එන්නේ නැහැ. විභාගෙට එන්නේ එක කොටුවයි පුරවන්න. මම මේ ඔයාලට පුරුදු පුහුණු වෙන්න ඕන නිසා තමයි සේරම පුරවන්න දෙන්නේ. හරි. දැන් සුළු කරමු. 1න් 5ක් ගියොතින් ඍණ 4යි. එහෙමනේ වෙන්නේ. 1න් 3ක් ගියොතින් ඍණ 2යි. දැන් අපි මේක ගුණ කරමු. 4 වරක් 2 8යි. රවි හරි බලා ගන්න. 4 වරක් 2 8යි. ඍණයි ඍණයි ධන. මෙතනින් එනවා ළමයි ධන 8ක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ එළියෙනුත් ඍණක් තියෙනවා. ඒ කියන්නේ ඍණ ලකුණු 3ක් ගුණ වෙන්න ඕන ළමයි. ඍණයි ඍණයි ධන ඒ ධන නැවත මේ ඍණෙන් ගුණ කරාම උත්තරේ දෙන්නේ ඍණ. එහෙනම් ළමයි පළවෙනි හිස්තැනට එන්න ඕන ඍණාට. ඍණාට එන්න ඕන. හරි නේද? රයිට්. ඔය විදියට පුතේ මට ටක් ගාලා මේ ටික පුරවලා දෙන්න. මේ ටික ටක් ගාලා පුරවලා දෙන්න. කාල වේලාව අපිට ටිකයි තියෙන්නේ. හරි ලවයි කියන්නකො බලන්න මොනවද එන උත්තර 10ක් කියන්නකො මේකට කීයද ආවේ දෙක ආදේශ කරොත් ඍණ 3යි සර්. ඍණ 3යි රයිට් දුල්ලේ කියන්නකො මේකට කීයද උත්තරේ එන්නේ 3 ආදේශ කරොත් මේ මම අහන්න හිටියේ දුලින කියන නමින් දෙන්නෙක් ඉන්නව නේද දුලිනලා දෙන්නෙක් ඉන්නවද පන්තියේ මට මීටර නෑ ළමයි මට මතකයි ඒ වගේ ඉන්නවා කියලා හරි දුලිනගේ දෙන්නගෙන් මහම පළවෙනි දුලින අපි ආව තිබ්බොටු ආවේ දුලිනගෙන් මේකට කීයද එන්නේ බිඳුවයි අනිත් දුලිනගෙනුත් අහමු නැත්තම් දුල්නේ එකම දුල්න දෙසරයක් ලොක් වෙලක් දන්නේ නැහනේ මේ බිඳුවක් ආපු උත්තරේ මට මලීෂේ වල නෑනේ බිඳුවේ කියන මේ හතරට කීයද එන්නේ පුතාලා මට පොඩ්ඩක් කියන්න හතරට කීයද ආවේ
බිඳුව ආවේ නෑ සර්. බිඳුව එන්න ඕන. බිඳුව එන්න ඕන ළමයි. බිඳුව අනිවාර්යෙන් එන්න ඕන. මොකද මෙතන 3 ආදේශ කරාම 3න් 3ක් ගියාම බිඳුවයි. බිඳුව වාරයක් මේක බිඳුවයි. බිඳුව එනවා. 4ට 1 දෙන්නේ. දැන් මේ ආදේශය තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ළමයි. ඍණ 1යි. 4ට ඍණ 1යි. ඊළඟට නැවත යන්නේ බිඳුව ඍණ 3ටද? කොහමද? සම්මිතික භාවය සැලකුවොත් එහෙම වෙන්නේ නැතිනේ. හතරට ධන එක නෙමෙයි. මෙතෙන්ට ධන එක කියලාද කියන්නේ? අපි ආදේශ කරලා බලමු. ඔන්න ඔහොම. ඍණ x දාමු ළමයි 4. x 4. 4 ඍණ 5 මෙතන පුතේ 4 ඍණ 3. 4න් 5ක් ගියොත් ඍණ 1යි. 4න් 3ක් ගියොත් ධන 1යි. මෙතන ඍණයි. එතකොට අපිට දොල්ල ගුණ වෙන්නේ ඍණ ලකුණු දෙකක්. ඍණයි ධන. එතකොට ධන 1 එන්නේ. මේක හරි. මෙතන ධන 1 එන්නේ සෝරි. ධන 1 තමයි එන්න ඕන. ඍණයි ධන එක් වරක් 1 1යි ධන 1යි. ඔය මේ මට හෙව්වනේ බර ලෝඩ් එකක් ඔතන ඍණ 1යි කියලා. හරි නේද? ඔව් සෑහෙන්නේ වල තියෙනවා. ඍණ 1යි කියලා. හරි. එහෙනම් ළමයි අපි ඕකේ පස්තාරය අඳිමු. පස්තාරය අඳිමු. හරි. ඉක්මනින්ම පස්තාරය අඳිමු ළමයි. අපිට තව ස්වල්ප වෙලාවක් තියෙන්නේ. ළමයි ඍණ පැත්ත පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ. ධන පැත්ත වැඩි වෙන්න ඕන. හරි. අපි ඔක ලකුණු කරලා බලමු. 1 ඍණ 8
එකේ ඍණ 8 ඊළඟ එක දෙකේ ඍණ 3 හතරේ එක හතරේ ධන එකනේ පහේ බිංදුව හයේ ඍණ 3 හතේ ඍණ 8 හරි ඔන්න ඔහම වෙන්නේ පස් තාරේ ළමයි මේක යා කරලා බලමු ඔන්න ඔහම ආවනම් හරි ළමයි මෙහෙමද ආවේ තාම අදිනවද හරි අද ළමයි මම ඔයාලට පොඩි යෝජනාවක් කරනවා හෙට මම මේ පස්තාරවල සමස්තය එකතු කරලා පොදුවේ ගණන් හදනවා අපි පළවෙනිම දවසේ තමයි මේ පාඩමේ හොඳම ටික කරේ අර මූල හොයන ඒ ටික පළවෙනි දවසේ නෙවෙයි දෙවෙනි දවසේ වර්ග ශිතවල පස්තාර අන්නේ වීඩියෝ එක මම අද ඔයගොල්ලන්ට දෙන්නම් දෙවෙනි කොටස පස්තාර දෙක අද ඔයගොල්ලෝ ඒක බලලා ඊට පස්සේ 3 4 වීඩියෝ ටිකක් ඕනනම් බලන්න ඔයාලද ගෙදරදී අර මම කිව්ව විදියට මෙන්න මේ ආකාර දෙක පිළිබඳව හොඳ සැලකිල්ලක් දක්වන්න y සමානයි x ධන හෝ ඍණ a වර්ග ධන c ආකාරයනේ c නෙවෙයි b ඔන්න ඔහම ආකාරයක් මම ඔයාලට කියලා දීලා ඇති මෙන්න මේ රටාවේ පස්තාරයි මේ වගේ විශේෂ ලක්ෂණ මේකෙත් තියෙන මාර ලක්ෂණ ටිකක් මේ වීඩියෝ එක මම කරේ 4 වෙනි වීඩියෝ එකට මම ඔයාලට දාලා ඇති මෙන්න මේක හොඳට බලන්න මේකයි මේ අද කරපු එකයි මෙන්න මේකට අදාළව ඕගොල්ලෝ අර කලින් දුව වගේ පස්තාර සටහනක් ඇඳලා ඒක මෙහෙම ලොකු කොලේ කලවලා මේකේ මෙන්න මේ වගේ කියවෙන විශේෂ ලක්ෂණ ඔයාලා දන්න මේකෙන් කියවෙන්නේ සමමිති කක්ෂය මේකෙන් උපරිම හෝ අවමගය ඔය ටික කියවෙන්නේ ඒවා නෝට් කරන්න නෝට් කරලා උදාහරණ ගානකුත් සටහන් කරගන්න ඊළඟට අද කතා කර මේ જાති එකේ විශේෂ ලක්ෂණ 4ක් තියෙනවා අන්නේ ලක්ෂණ ටිකත් ඕගොල්ලෝ නෝට් කරලා මේ වගේ එකක් ගහගන්න ඔය වර්ගයේ පස්තාර ළමයි නිතරම විභාගෙට අහනවා මෙන්න මේක තමයි නිතරම වැඩිපුර අහන්නේ ඒක නිසා හැමෝම හෙට වෙද්දි ළමයි මෙන්න මේක ගැන හොඳ අවධානයක් තියාගන්න හරිද මේකෙන් මම හෙට දවසේ ප්‍රශ්න අහනවා හෙට අපි වගු පුරව ඉන්නේ නෑ ළමයි එක හිස්තනයි තියෙන්නේ ඒ ටික පුරවලා විභාග ගැටලු ටික කරන්නේ හරිද කො බලන්න මේ වෙනකොට ළමයි පස්තාර පේපර් එක ළඟ නැති අය ටියුට් එක නැති අය කියන්නකො මට මැසේජ් එකක් දාන්නකො ටට්ටක් ගාලා පස්තාර ටියුට් එක ළඟ නැති අය නෑ හරි නෑ දෙන්නයි බය නැතුව කියන්න හරි සෑහෙන්න ප්‍රමාණයකට නෑ හරිද මම මෙහෙම කරන්නම් මම දැන් ඊළඟ ලොකු ටියුට් එක නම් එවා ගන්න බැරි වෙයි ඊළඟ පාඩමේ ටියුට් එක ලොකුයි ළමයි ඒක පොතක් තියෙන්නේ පිටු 20ක විතර මගෙන් තිරානුත් ඉල්ලලා දුන්නා මම ඒත් යවුවේ නැහැ ඒක PDF කරන්නත් අමාරුයි ඒක print කරලා හදලා තියෙන්නේ ඉතින් මේ පුළුවන් වෙලාවක් ආවොතින් ඔය තියෙන තැනකින් ටියුට් එක ගන්න මම පස්තාර ටියුට් එක අද WhatsApp කරන්නම් හරිද ඒක විතරක් ඒකේ මම ඉල්ලීමක් කරනවා තියෙනවා පස්තාර 10ක් 12ක් ඔයාලේ සේරම අද දවස පස්තාර වලට වෙන් කරන්න හරිද හෙට උදේ මම කරනවානේ
හෙට උදේ වෙද්දි දෙයියනේ කියලා යහතින් හිටියොත් කරන්න. ඊට කලින් මේ මොකක් හරි වුණොත් කරන්න දෙයක් නැහැ. හැබැයි තියරි උගන්වලා ඉවරයි. හෙට මම පස්තාරවල තියෙන විශේෂතා ටික කතා කරනවා. අපි හෙට පස්තාර ටිකක් වැඩිපුර කරන්න ඕන. ඒක නිසා හැමෝගෙම ඉල්ලීමක් කරන්න මේ කරපු පාඩම් ටික හොඳට පෙළගස්සලා අධ්‍යයනයක් කරන්න. ඒ අධ්‍යයනය කරන ගමන් ඔයාලා අර ප්‍රශ්න ටිකටත් උත්තර ලියන්න. හරිද? හෙට උදේ පන්තියට එද්දි පස්තාරවල මිටියකුත් අරගෙන එන්න පස්තාර ඇඳපුවා. පස්තාර ඇඳලා උත්තර ලියලා ලස්සනට එන්න. එතකොට හෙට උදේට මම පස්තාර ටික ඉවර කරලා දෙන්නම්. හැබැයි මතක තියාගන්න මේ පස්තාර මම නැවත විභාගෙට කිට්ටු කරලා කතා කරනවා. සෙමින එකක් කරනවා දැම්ම නෙවෙයි කිට්ටු කරලා අපි එතකොට ඕක නැවත කතා කරනවා. හරිද? ඒක නිසා හැමෝම මෙන්න මේ කිව්ව වැඩේ හොඳ ආකාරවම ඉෂ්ට කරන්න. අද මං හිතනවා දවසම මේ වෙනුවට කැප කරත් කමක් නැහැ. ලකුණු 10ක් නේ දෙයියනේ. 10ම ගත්තොත් කොහොමද ගැම්මනේ? ওই පස්තාර ගන්නට 10ම ගන්න නැහැනේ ගොඩක් අය. හොඳ සුපිරි මීටර ඉන්න 9යි ගන්න. හොඳ මීටර ඉන්න විභාගෙට ලකුණු 8යි 9යි සර් පොඩ්ඩෙක් මිස් වුණා. අන්නේ ටිකත් හදා ගන්න ඕන. හරිද? ඒක නිසා මම හිතනවා අද දවසේ නේ පටන් ගත්ත වෙලාව ඉඳලා අද දවස පුරාම එක දිගට පස්තාරම කරයි කියලා මං ඉල්ලීමක් කරනවා. හරිද? පස්තාර කොළ 10ක් 12ක් විතර ඉස්සෙල්ලා හොයාගන්න. හොයාගෙන උදේට කාලා සේරම කළා වැඩේට බහින්න. ඔය ටික ඔය කිව්ව විදියට කරගත්තොත් ළමයි ඔයාලට මේක අමාරු දෙයක් නෑ. හැබැයි මේ ප්‍රශ්නවල ඔයාලට බැරි තැන් ඕන තරම් එයි. ඔයාලට මේ වෙනකොට පස්තාරේ අඳින්න පුළුවන්, අවමගය පුළුවන්, පරාත පුළුවන්. මේ ගොඩාක් ඒවා කියලා දීලා තියෙනවා. හරිද? ඉතින් මේ ටික පුළුවන් ටික කරන්න බැරි වෙන ප්‍රශ්නයක් දෙකක් තිබුණොත් ඉතුරු කරන්න. හරිද? මම මේ ටිකට සපෝට් එක දෙන්නම්. එතකොට මම හිතනවා ඔයාලට පස්තාරවල ගැටලුවක් වෙන එකක් නෑ. ලබන සතිය අපිට පුළුවන් ඊළඟට තියෙන විෂය නිර්දේශයේ වර්ගජ සමීකරණ පාඩම් පටන් ගන්න. පස්තාර ඉවරයිනේ. අපි එක ළඟ කළා. සමීකරණ පටන් ගන්න පුළුවන්. සමීකරණත් එහෙමයි ලකුණු 20ක විතර ඒකකයක් ඊළඟ සතියේ පටන් ගන්නෙ. ඒක තියෙන සමගාමී සමීකරණ තියෙනවා, වර්ගජ සමීකරණ තියෙනවා. ඒක විභාගෙට පස්තාර පාඩමට වඩා ලොකු ආවරණයක් කරන විභාගෙට. විභාගේ පේපර් එකේ 10න් එකක් තියෙන සමීකරණ 10න් එකක්. ඒ කියන්නේ ලකුණු 200න් 20ක් තියෙන සමීකරණ වලට. එහෙනම් ඊළඟ දවසේ කරන්නේ ලේසි පාඩමක් නෙවෙයි. ලේසි කියන්නේ අමාරු පාඩමක් නෙවෙයි. මේ ලේසි පාඩමක් නෙවෙයි කිව්වේ ඒකේ තරම් වටින නිසා. හරිද? ඒ නිසා කවුරුවත් මිස් කරගන්න එපා. ලබන සතිය අපි මේ පාඩම ආරම්භ කරන්න ඕන. පුළුවන් හැම දරුවෙක්ම මම කාටවත් එහෙම කියන්නේ නැහැ ටියුට් එක ගන්න. මම මේ මාසේ කාටවත් එහෙම කියලාත් නැහැ. මොකද රටේ තියෙන තත්ත්වෙත් එක්ක පුළුවන් නම් ටියුට් සෙට් එක අරගන්න පේපර් ක්ලාස් එකේ එකත් එක්ක අර පොත මට එවන්න විදියක් නැහැ. මම දැක්ක මේ දවස්වල අර කූරියර් සර්විස් එකෙන් ගෙදරට එවනවා එහෙම සිස්ටම් එකකුත් අදලා තියෙනවා. පුළුවන් අය ඒ ක්‍රමයට හරි ටියුට් එක ගන්න. අකුරැස්ස ළමයිට නම් මම හිතනවා ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ ටියුට් එක ගන්න එක. ඒක නිසා ඒ වැඩෙත් කරලා මෙන්න මේ වැඩෙත් කරන්න. අද දවස පස්තාර දවසනේ ඔයගොල්ලෝගේ මේ වලවල කොල ගහලා පිටි වලනේ ලොකුවට ප්ලැටිනම් වලින් අදලා සමහර උන්ට ඔක කිව්වා මේන්න මෙතන හිණ්යක් විතරනේ පස්තාර. ඇහැට පේන්නේ නැහැ පොඩි කොල කෑල්ලක ගහගෙන වැඩේදි පේන්නේ නැහැ. අපි ඉතින් ගෙවල් වලට ගියා නම් ඕව බලා ගන්න තිබුණානේ. හරි. මම හිතනවා අද මේ වගේ කළා පිටියේ ෆොටෝ එකක් ගහලා මට එවයි කියලා. සර් මේ අපේ වැඩ. ගැහුවා. වැහෙන්නම ගැහුවා පස්තාර දෙකක් වැඩේ හරි. ඕක නිතරම බලන්න. ඒ අඳින ගමන් තේරුම් ගන්න මෙන්න මේ වගේ මොනවද කියවෙන්නේ. හරිද? හෙටත් මම මේ ටික මතක් කරනකොට වැඩේ හරියයි. ඔයාලා කරන්න පටන් ගන්න. මම දැන් එවන පේපර් එකේ 2019 ඉඳලා මම එවන එකේ නම් 20 නැතුව ඇති ළමයි. ඔය එඳුරිලා ගෙදර පේපර් ටික තියනවා ගන්න පුළුවන් ගිහිල්ලා. අකුරැස්සේ එඳුරිලා ගෙදර මම ටියුට් ටික තියලා තියෙන්නේ. එහෙන් ගන්න පුළුවන්. ඔයාලා මේ දෙන පේපර් මේ මම දෙන පේපර් එකේ ප්‍රශ්න පත්‍රය දැන් දෙන එකේ ඒකේ තියෙන්නේ 2019 18 17 මම පාස් පේපර් ටිකක් තියෙන්නේ. ඔයාලා අන්නේ ළඟ අවුරුදු ටිකේ ඉඳලා පල්ලෙහාට කරගෙන යන්න. පටන් ගත්ත ගමන් 2010න් පටන් ගන්න එපා. හෙට මම කරන්නේ 2020 2019 ඔන්න ඔය විදියට. 2020 පේපරේ ඔයගොල්ලෝ ළඟ 30ද ළමයි? 2020 පේපර් එක මට එකක් කියන්න.
ගිය අවුරුද්දේ පේපර් එක තියෙන්න ඕනනේ. නැත්තම් ගිය අවුරුද්දේ පේපර් එක ඉක්මනට ගියා. ගිය අවුරුද්දේ ඔලවල් තිබුණයි අන්න නැහැලු. ගිය අවුරුද්දේ ඔලවල් පේපර් එක ළඟ තියෙන්න ඕන. ඒක බලන්න ඕන. එක එකක් ගාව නැහැ. අයියෝ අර තමිදු ගාව නම් තියෙනවා. හරි. ඔය තියෙන දරුවෙක් මට ඒක ෆොටෝ එකක් ගහලා එවන් මයි ගාවක් තිබුණා. බලන්න ඕන ඔයා ඊට වඩා ලේසි ඔයාලා ළඟ තියෙනම් පසිදු මට එවන්න, තමිදුත් මට එවන්න. ඒක PDF කරලා හරි කොහොම හරි එවන්න. අපි ඔයාලට ෂෙයා කරන්න. ඕගොල්ලෝ ඒක බලලා ඒ පස්තාරෙත් කරන්න. එතකොට කියන්න බෑ 2020 නැහැ කියලා. හරි නේද? හෙට දවසේ ඔන්න ඔය ටික අපි සාකච්ඡා කරන්න ඕන. මේක මම අවසන් කරේ නෑ තා චුට්ටක් තියෙන කියලා දෙන්න. හරි. මේක අපි අන්තිම ටික බලමු ළමයි. දැන් මෙන්න මේ පස්තාරේ අපි විශේෂතා ටික ඉක්මනට කතා කරමු. මේකේ නම y සමානයි x ඍණ 3 x ඍණ 5. හරි. දැන් ළමයි ඔයගොල්ලෝ මේක දිහා බලන්න එපා. චුට්ටක් බලන්න එපා මේක දිහා. බැලෙනව නම් අහක බලා ගන්න. හරි. මේක දිහා බලලා කියන්න. මේක දිහා බලලා කියන්න මේ පස්තාරය x අක්ෂය කැපෙන තැන් දෙක මොකක්ද දෙන්නේ? මේක දිහා බලලා කියන්න. ටට්ටක් ගාලා කියන්න. මයික් ඔන් කරලා තියෙන්නේ ඕන කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන්. මේක x අක්ෂය කැපෙන තැන් දෙක. උත්තර ආවේ නැහැ. 3යි 5යි. ධන 3යි ධන 5යිද ඍණ 3යි ඍණ 5යිද? x අක්ෂය කැපෙන්නේ ධන 3යි ධන 5යි. ඔන්න හරි. හරි. ඔන්න x අක්ෂය කැපෙන තැනද. ඊළඟට ළමයි මේක බලලා කියන්න y අක්ෂය කැපෙන තැන මොකක්ද දෙන්නේ? y අක්ෂය කැපෙන තැන. y අක්ෂය කොහෙද කැපෙන්නේ? y අක්ෂය ඔච්චර අමාරුද? මතක නැද්ද y අක්ෂය කැපෙන තැන හොයන්න? මට හිතෙන්නේ කට්ටිය පොත් පෙරලනවා වගේ නේ. y අක්ෂය කැපෙන්නේ මේ දෙක ගුණ කරන්න. 3 වරක් 5 15යි. 15යි. ධන 15යි. ඊළඟට මට කියන්න ළමයි මෙන්න මේකේ සමමිතික අක්ෂයේ සමීකරණය. සමමිතික සමීකරණය. මම මේක ලියන්නේ නැහැ. ඔයගොල්ලෝගෙන් අහනවා. සමමිතික සමීකරණය. මොකද්ද කරන්න කිව්වේ? මේ දෙන්න එකතු කරන්නද කියන්නේ අඩු කරන්නද? එකතු කරලා දෙකෙන් බෙදන්නද අඩු කරලා මොකද කරන්න ඕන? මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. බලමු ඔය දෙන්න එකතු කරලා. ඍණ 3ට එකතු කරන්න ඕන ළමයි ඍණ 5. ඔන්න ඕන එකතු වෙන්නේ. බෙදීම 2. ඍණ 3යි ඍණ 5යි එකතු කරාම ඍණ 8යි. ඍණ 8 දෙකෙන් බෙදන්න ඍණ 4යි. මේ ළමයි හරිද මේක? පොඩි මොකක් හරි අවුලක් තියෙනවා. කොහෙද අවුල තියෙන්නේ? ඍණ 4 නෙවෙයි දෙන්න ඕන. අර ධන 4 නේ ඇවිත් තියෙන්නේ. මේකේ මොන අවස්ථාවේ ගන්නෙ? ඍණ අවස්ථාව. නේ? එතකොට ඍණයි ඍණයි ධන වෙනවා. හරි. දැන් ඔයාලා මතක තියාගන්න දරුවනේ මේ જાතියේ පස්තාරයක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාලා මීට පස්සේ අඳින ඕනෑම පස්තාරයක මම මේ විශේෂ කාරණා ටිකක් මතක් කරන්නේ. ඔයාලා මීට පස්සේ අඳින ඕනෑම පස්තාරයක් ඔන්න ඔය රටාවට ලියන්න පුළුවන්. අපි කියමු මෙන්න මේ පස්තාරයක් යනවා. මේක ඍණ 2යි මේක 3යි. දැන් මෙන්න මේක දිහා බලලා පුළුවන් වෙන්න ඕන ශිතයේ සමීකරණය කියන්න. ඔන්න. පුළුවන් නම් කියන්න මෙන්න මේකේ සමීකරණය මොකක්ද දෙන්නේ? මම දල සටහනක් ඇඳලා තියෙනවා. මේ දෙකට දාන්න ඕනේම කියන්න.
කෑව වැඩි කෑවා. කෑව වැඩි කෑවා. හරියට කියන්න. මොකක්ද දෙන්න ඕන? x ධන 2යි x ඍණ 3යි. x ධන 2යි x ඍණ 3යි. මොකද ළමයි මේකේ ලකුණ මාරු කළා තමයි මේ තියෙන්නේ. එහෙනම් දාන්න ඕන ඍණ 2 නෙවෙයි අතුලට ධන 2. හරිනේ? අනිත් එක x ඍණ 3. බලන්න. ඔයාලා මින් පස්සේ අඳින අපි කියමු මේ ඇන්දේ y සමානයි x වර්ග ධන 2යි x ඍණ 3 කියන ශ්‍රිතය කියලා. ඒක තමයි මේ අඳලා තියෙන්නේ. හැබැයි මේ ශ්‍රිතය මේ විදියට ලියන්නත් පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. හරිද? විභාගෙට එන්නෙම ඕනෝවා තමයි වෙන જાතියේ ශ්‍රිතයක් දීලා මේ જાතියට ලියන්න ඕන. මම තව එක උදාහරණයක් කියන්නම්. මම තාපස්කාරයක් අඳින්න ගන්න වෙලාව මේ අන්තිමට ගන්න ටික හරි වැදගත්. ගොඩක් අය ඉතින් අන්තිම විනාඩි 15 ෂේප් වෙලා මාරු වෙලා යන්න තමයි බලන්නේ නේ. හරි. මේ පස්කාරේ බලන්න. මෙතන ඍණ 5යි. ඊළඟට මෙතන ළමයි ඍණ 1යි. ඍණ 1 නේ ධන 1යි. ඔන්නෝම තියෙන්නේ. මෙම ශ්‍රිතය y සමානයි x ධන a වර්ග ධන b ආකාරයට ප්‍රකාශ කරන්න. ඔන්නෝම තියෙනවා. මේ අපි ඇඳලා තියෙන්නේ y සමානයි x වර්ග ධන 2x ඍණ 3 කියමු. ඔන්නෝම තමයි ඇඳලා තියෙන්නේ. දල සතහනක් මේ තියෙන්නේ. මේක මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. පුළුවන් නම් කියන්න ඒට දාන්නේ මොකද්ද බීට දාන්නේ මොකද්ද? අතීත මතකයේ ආවර්ජනයක් කරන්න. හිතමු නැති අයටත් මේක දැනගන්න ඕන. 4 වෙනි වීඩියෝ එක බලන්න මේක තියෙනවා. මෙතෙන්ට ඒට දාන්නේ මොකද්ද බීට දාන්නේ මොකද්ද? බලන්න 2020 පේපරෙත් ඕක තියෙනවා. 2019 පේපරෙත් තියෙනවා. 2018 තියෙනවා. 2017 තියෙනවා. 2016 තියෙනවා. මලකෙදිය. හැම අවුරුද්දෙම තියෙන මේ විදිහට ප්‍රකාශ කරන්න කියලා. හරි මෙන්න මේ විදිහට ප්‍රකාශ කරොත් ඒට දාන්නේ මොකද්ද බීට දාන්නේ මොකද්ද මේ කොටසෙන් ඉන්නේ මොකද්ද ළමයි මේ කොටසෙන් කියන්න කට ඇරලා කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙන්නේ මේකෙන් එන්නේ මොකද්ද සම්මිතික අක්ෂයේ සමීකරණය සාමිතික අක්ෂ සමීකරණය මෙන්න තියෙනවා. මේ මම ඇදලා තියෙන එක එකයි. මේක සමීකරණ x සමානයි 1යි. හැබැයි හරණි ඒට දාන්න එක නෙවෙයි. සාමිතික අක්ෂ සමීකරණ x සමානයි 1නේ. එහෙනම් මේකේ මෙතෙන්ට දාන්න ඕන එකද ඍණ එකද කියලා දීලා තියෙන්නේ. දාන්න ඕන මොන එකේ? ඍණ එක. ආන්න ඒකේ වර්ගය. දැක සමිතික අක්ෂයේ සමීකරණ x සමානයි 1 ඒක අනිත් පැත්තට දැම්මම x ඍණ 1 බීට කීයද දාන්නේ ළමයි බීට කීයක් දානවද බීට දාන්න ඕන මෙන්න මේ අවමගය කීයද දාන්නේ ඍණ 5 බීට ඍණ 5 මේක හිතපු නැති දරුවෙක් ඉන්නව නම් අවශ්‍ය නම් ළමයි සටහන් කරගන්න. මොකද ඔයාලට අද මේක උමනා වෙනවා පස්තර කරද්දී. මට කියන්න මේ පාඩමට හිතපු නැති ළමයි ඉන්නවද පන්තියේ? මේක කරද්දී 4 වෙනි ඒකකය. මේකට හිතපු නැති ළමයි පොඩ්ඩක් කියන්නකෝ. කවුවත් නැ සේරම හිටියා මම නම් විශ්වාස කරන්න බෑ ප්‍රවීන් දිල්චාන් ඉඳලා නැහැ තව සයුමි අප්සරා හිටියද මට මතක නැහැ හිටිය කියලා මලින්ෂ හිටිය හිටපු නැති අයගෙන් අහන්න ඉතුරු අරවින්ද ඉතුරු ඉතින් එන්නේ නේ කලාතුරකින්නේ
පහුගිය කාලේ ඉසුරු දැක්කේ නෑ. මං හිතුවේ ගම් වතුරටවත් අහු වෙලාද කියලා. රවිහාරේ ඉඳලත් නෑ. ඉසුරුගේ යාළුවෝ ටිකක් නෑනේ. තාලි එහෙම හොයාගන්නත් නෑ. තව එච්චරයි. අනිත් අය හිටියා. හරි. සාරංගි වාසනා හිටියද මේකට? මට මතක නෑ. හරි. හිටපු නැති අය කරුණාකරලා මේකේ වීඩියෝ එක නැවත නරඹන්න. අපිට හොඳ අවස්ථාවක් තියෙනවනේ රෙකෝඩින් එක බලන්න. මම රෙකෝඩින් එක අද දාන්නම්. ඒකයි ටියුට් එකයි 2020 O level paper එක. මට මේ පන්ති ඉවර වෙච්ච ගමන් 2020 O level paper එක එවන්න. paper එකම සම්පූර්ණ එවන්න. මම ඒක ළමයිට එවන්නම්. පස්තාර ගාන හදන්න බලන්න. හරි නේද? හෙට අපි මේකේ වැඩ ටික අවසන් කරමු ළමයි. අවසන් කළා අපි අඩුපාඩු හදාගමු. ඊළඟට ඔයාලා ඉස්කෝලේ හරි කොහේ හරි පස්තාර කරනවා නම් ඔයාලගේ මේ පොතේ තියෙන මිශ්‍ර අභ්‍යාසයක් ළමයි පස්තාර. මේක තියෙන්නේ සුපිරිම ගණන් ටිකක්. ඇත්තම කියනවා නම් සුපිරි ගණන් ටිකක් තියෙන්නේ. හැබැයි සංකීර්ණයි. පාස් පේපර් වලටත් වඩා සංකීර්ණයි. පුළුවන් නම් කාල වේලාව තියෙනම් මේව කළා බලන්න. හරිද? මම දැන් අද කිව්ව වැඩේ අද කරන්න කැමති නම් මෙතන තියෙනවා ප්‍රශ්න 5. හැබැයි ලේසි නෑ. පළවෙනි ප්‍රශ්නේම තියෙන පැති දෙකක. මේ තියෙන පළවෙනි ප්‍රශ්නේ පස්තාර දෙක. හරිද? ඒ කියන්නේ මේවා කරොත් හරි වටිනවා. කරලා බලන්න. වේලාව තියෙනවා නම්. වේලාව නැහැ කියන්න එපා. පුළුවන් නම් කරලා බලන්න. හරි නේද ළමයි? right. එහෙනම් මම හිතනවා අපිට තව ඉතුරු වෙලා නැහැ සාරාංශගත කරන්න. අපි හෙට දවසේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන වැඩ ටික අවසන් කරගමු. මොනවා හරි අහන්න තියෙනම් ඉක්මනින් අහන්න. මම පන්තිය අවසන් කරන්න හදන්නේ. ගැටලු මොනවා හරි තියෙනම් 11 ළමයිට ඉතින් ගැටලු නැහැ. පුංචි පන්තියක කිව්වනම් පුතේ ගැටලු කියන්න කියලා මේ පන්ති ඉවර කරන්න වෙන්නේ 7යි කාලට විතර. බොලා බලන්නේ කොහොම හරි මේක මකුල ඉවර කරලා යන්නනේ නේ. හරි. ගැටලුවක් තිබුණා ජීවිතේට අහන්න. සර් ඔය මගුල දැන් ඉවර කරගන්න ඕනේ. ඇති අපි දැන් හිටියනේ. පැය දෙකක් උදේ 5ට නැගිටිනවා කියන සර් විතරයි මේ උදේ 5ට අපිට නැගිටවන්නේ නේ. අනිත් පන්ති තේරම තියෙන දවල් වෙලානේ. හරි. එහෙනම් ළමයි ඔතනින් අවසන් කරමු. අද දවස පස්තාර වල ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. දවසෙන් පස්තාර කරන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.